මම විතරයි දින්නේ. නෑ නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි හිටගෙන ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. හාන්සි වෙලා කියන්නේ වැතිරිලා ඉන්නවා. මෙන්න මේ ඉරියව් ටික ඔයාලා මතක තියාගන්න. දැන් මේ ඉරියව් ටික දැක්කට පස්සේ ඔයාලට දෙයක් තේරෙනවා. උදේ රැස්වීමට ගිහිල්ලා ඉස්කෝලේ මම ග්‍රවුන්ඩ් එකට වෙලා හිටගෙන ඉන්නවා. මම චලනය වෙනවද? ප්‍රින්සිපල් සර් උදේ කතා කරනකොට මම ග්‍රවුන්ඩ් එකට ඇවිදලා ඉන්නේ. ආ එක තැනට වෙලා හිටගෙන ඉන්නවා. ඊට පස්සේ සම්මන්ත්‍රණ ශාලාවට මොකක් කර රැස්වීමට එන්න කිව්වා මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා එහෙම ඇවිදින්නේ නැහැ. අන්න පාඩම් කරලා දැන් නිදා ගන්න ගියා. නිදාගත්තා පස්සේ ඇවිදින්න සමහර අය ඇවිදිනවා. ඒ කියන්නේ නිදාගන්න ඉරියව්වල ඇවිදින්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ඉරියව්වලදී සිට ගැනීම, වාඩි වීම, වැතිරීම වගේ ඉරියව්වලදී අපි ඉන්නේ එක තැනක, ස්ථිර තැනක. අපි චලනය වෙන්න පුළුවන්. එක තැනක ඉඳගෙන. ඒ කියන්නේ ස්ථිර තැනක. ඒ කියන්නේ අන්න ඒ ඉරියව් වලට අපි හඳුන්වනවා ස්ථිතක ඉරියව්. පේපර් එකට ඇහුවොත් ස්ථිතක ඉරියව් කියන්නේ මෙන්න මේක. අමතක කරන්න එපා. ඊළඟ පොයින්ට්. සමහර ලාවට අපි දුවනවා, උඩ පනිනවා, ඇවිදිනවා, තව ඉරියව් තියෙනවා. මේවා එහෙම යනවා. හරිද? එක තැනක ඉන්න ඇවිදින්න බෑනේ එක තැනක ඉඳන්. පුළුවන් අර එක්සර්සයිස් මැෂින් වල. එහෙම නෙමෙයි මම කියන්නේ උනට. යන්න බලන්නේවනේ මේව. උඩ පනිනවා. ඒ කියන්නේ චලනයක් වෙන වෙහෙඩ මෙහෙ. හරිද? ඒ වගේ ඉරියව් ගතික ඉරියව්. ඒ ටික පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න ඔයාලට දීලා තියෙනවා ඉරියව් සඳහා බලපාන ජීව යාන්ත්‍ර මූලධර්ම දෙකක්. හරිද? ගුරුත්ව කේන්ද්‍රය සහ සමබරතාවය. දැන් මේවා ඇත්තටම මේ සෞඛ්‍ය වගේ වුණාට මම මේවා පොඩ්ඩක් විද්‍යාවට පොඩ්ඩක් නම්බරු කරලා කතා කරනවා. ඉස්කෝලේ මේක කරානේ. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද? දන්නවද? කරානේ දැන් ඉස්කෝලේ. කවුරුත් නැද්ද? ඔකේ. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකක්ද? නෑනේ. හරි. අපි හිතමු මම ගන්නවා මේ මොකක් හරි ගුරුත්වාකර්ෂණ බලය දන්නවනේ මොකක් ගුරුත්වාකර්ෂණ බලය දන්න. හරිද? මොකක් හරි අපි ගමු මීටරයක් ගමු. හරි. මොන මේ අපි දැන් මේක මීටර උලක් කියලා. මීටර පටියක්. හරිද? මේකේ එක එක තැන්වල දැන් විද්‍යාව පන්ති දාපුවා නම් දන්නවා පදාර්ථ හැදෙලා තියෙන්නේ පරමාණු වලින්. දැන් විද්‍යාව පන්ති දාපුවේ සමහරට ආවෙ නැති අය ඉන්නවනම් ඒ ගෲප් එක මම කියන්න. පදාර්ථය හැදෙන්නේ පරමාණු. අඩිරුවක් කියන පදාර්ථයක්. පරමාණු වලින් ඒ පරමාණු වලට ස්කන්ධයක් තියෙනවා. ඒකත් අපි කතා කරන්නේ. ඒ පරමාණු වලට ස්කන්ධය අපි දැන් පෘථිවියෙන් ගුරුත්වාකර්ෂණ බලය නිසා අන්න දැන් ස්කන්ධෙ මෙහෙම ඒ පරමාණු වල ස්කන්ධය මෙහෙම පහළට ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔහොම වෙලා ක්‍රියාත්මක වෙන්න අරගෙන අපි ওই ස්කන්ධය සමස්තයක් විදියට ගන්න බෑ 1 ලක්ෂයක් ගන්න. ඒ සියල්ලකම එකතුව මෙන්න මේ වගේ තැනකට ගන්න. මේ ගුරුත්ව කේන්ද්‍රය ඇති වෙන තැන. හරිද? දැන් මේ වගේ තැනකට මේ රවුම මේ අපි දැන් මෙහෙම මේ අඩි රූල අපි අඩි රූල හිතන්න බෑ එක පැත්තක අපි මේ අඩි රූලේ ඇලුමිනියම් කැල්ලක් ගහලා තියෙනවා. එතකොට මේ පැත්ත බර වැඩිනේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය මෙහෙට එනවා. අපි එහෙම හිතන්නේ. හරිද? හරි. මේ වගේ රවුම ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් මම ඔන්න ඉරි ගහලා පෙන්නනවා. ඒ හිතන්නේ කොයි හරි දිනන පුළුවන්ද මේ රවුම හදලා තියෙන්නේ සමානයි. මේකෙන් හරිද? ඔයාලා මට කියන්න මේ රවුමේ ගුරුත්ව කේන්ද්‍රය මොන ඊතලේ පොඩ ඉන්නකන් තව එකක් ගන්න. මොන ඊතලේ වෙන්න පුළුවන්ද? මට අත උස්සන්න මේකේ ගුරුත්ව කේන්ද්‍රයේ කළු පාට තියෙන හරියෙන් තියනවා කියලා හිතනවා. කියන්න. කවන්නේ මයික් ඔන් කරගෙන අහිය. මොන ගුරුත්ව කේන්ද්‍රද? කොහෙද ගුරුත්ව කේන්ද්‍රය තියෙන සාමාන්‍යව හිතුවා? කවුරු කිය? රතුද, නිල්ද, කළුද? ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්න පුළුවන්? නිල්. නිල් එක. අනිත් අය එයාට එකඟයි කියන අය අත උස්ස. එකඟ නැති අය අත උස්ස. අනේ එකඟ කියන අය ඉස්සරහට උස්ස. හරි. ඊළඟට අපි දැන් මේ වගේක් ගමු. දැන් මේ වගේ එක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? අපි හිතමු අපි මේකට මේ සමචතුරස්‍රයන්නේ. හරි අත බලන්න. අතට ඉදරන්නේ. හරි. මේ සමචතුරස්‍රයන්නේ. මේ සමචතුරස්‍රය මම පොඩි ඊතල කැලලක් හයි කරා නේද? හරිද? මෙන්න මෙහෙම චූටි ඊතල කැලලක් හයි කරා. හරි ලස්සන වන්නේ වගේ ලස්සන ඊතලයක් හයි කරා. ඒ රූප සරණ තමයි මේ යටින් දීලා තියෙන්නේ.
එතකොට දැන් මම අඳිනවා දැන් ඔන්න කලින් ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ මේ කොට සයන්ස් නේ කමන්නේ සයන්ස් නේද සයන්ස් ඕනනේ හරිද අන්න ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ සමජල දර්ශනය මැද හරිද ඔන්න මේ මොකද ගැහුව ඊතරනේ අලුතින් එකක් හයි කරා එතකොට සාමාන්‍ය ගුරුත්ව කේන්ද්‍රේ ඔයාලට හිතෙන විදිහට තියෙන්න පුළුවන් මොන පැත්ත මේ තුනේ මොන පාට එකද සුදුද කළුද රතුද නැද්ද අදහසක් හරි මම මේ පොඩ්ඩක් නෙට්වර්ක් ප්‍රශ්න තියෙනනේ ඇහෙන්නේ නැතුව ඊගෙන ගියොත් මට ටක් ගාලා කියන්න කියන එකත් ඇහුන්නේ නැත්නම් chat එකක් දාන්න හරි දකුණු පැත්තට කෑල්ලක් එකතු වෙන නිසා ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් මේ පැත්තට ආවා අපිට මේ පැත්තට ආව කියලා එතකොට ඒ පැත්තට ගුරුත්ව කේන්ද්‍රය යනවා ඒ විදිහට යන්නේ හරි ඊළඟට දැන් අහන්නේ සමබරතාවයේ ගුරුත්ව කේන්ද්‍රය ඔව් ඉතින් එහෙම ලොකු වෙනසක් අපිට බලන්න බෑ අපි බලමුකෝ හරි දැන් තාම තේරුම් නැත්නම් බුත් හිතන්න එපා බය වෙන්න එපා මේ හිමීට යන්න මේකත් අර මම ආසයි සයන්ස් ඉදිරිය කරන්නේ කොහොමද මේ ක්‍රියා කරන්නේ හරි හරි සාමාන්‍යයෙන් මේනි මිනිස්සෙක්ගෙත් ওই විදිහට ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ බෑනේ ඔන්න මං හිටගෙන ඉන්නවා ඔන්න මිනිස්සෙක් හිටගෙන ඉන්නවා හිටගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගුරුත්ව කේන්ද්‍රය තියෙන මිනිස්සුන්ගේ බුරිය කිට්ටුව තමයි බුරියගේ නාභිය ඔය ඔන්න ඒ කිට්ටුව තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඔන්න ආවට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එක මත තියාගන්න විභාගයට අහන්න පුළුවන් එකක් පොළොවේ මට්ටමේ ඉඳලා 100ට සුත්පනට ගන්න 100ට 56ක් විතර ඉහළයි හරිද ඔන්න ඔය පොයින්ට් විතරේ ඔයාලා මත කොහොම මතක තියාගන්න අර මගේ විභාගයට අවශ්‍යම කියන පොයින්ට් පොළොවේ මට්ටමේ ඉඳලා 156ක් ඉහළින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරිද ඒකත් හරි මිනිස්සු හැබැයි අපි හිතමු මේ මනුස්සයා අත් දෙක ඉස්සුවා හරිද ඔන්න අපි හිතුවා මේ මනුස්සයා දැන් අත් දෙක පහළට දාගෙන ඉන්නේ මේ මනුස්සයා මේ අත් දෙක ඉස්සුවා පොඩ්ඩක් උඩට මෙන්න මෙහෙම අත් දෙක ඉස්සුවා නෑ අත් හතර වගේ අර එහෙම නෙමෙයි මේ අත් දෙක අයින් කරන්න අත් දෙක උස්සගෙන ඉන්නේ දැන් එතකොට මේ ඔයාලට හිතෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයට මොකක් තියෙන්නේ මොකද දෙන්නේ නැද්ද පහළට යනවා ඇයි පහළට යන්නේ මෙහෙමයි ඔයාලා මතක තියාගන්න දැන් මම ඔන්න හිටගෙන ඉන්න මේක ඇත්තටම මේ ලයිව් ක්ලාස් එක කරන් තියෙන ලේසි මට විතර කරලා වෙන්නන්න තිබුණා හරි මම හිටගෙන ඉන්න හිටගත්තට පස්සේ ඔන්න මගේ ස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ හරියද අන්න අතන තමයි හරිද හැබැයි මම අත් දෙක ඉස්සුවා අත් දෙක ඉස්සුවට පස්සේ මගේ අත් දෙක ස්කන්ධ තියෙනවනේ අත් දෙක ස්කන්ධේ ශරීරයෙන් ඉහළට ගමන් කරන්න එතකොට ගුරුත්ව කේන්ද්‍රය ටික ඉහළට යනවා හරිද අන්න ඒකවත් දැන් අපි හිතමු මම දකුණු අත දැම්ම දකුණු පැත්ත හරිද දකුණු අත දැම්ම දකුණු පැත්තට අනිත් අත පහළ තියෙන්නේ එතකොට ස්කන්ධ ටික දකුණද ඒ වම් අතනේ හරි මම දකුණු පැත්ත හරි වම් අත දැම්ම වම් පැත්තට එතකොට ස්කන්ධ ටික වම් පැත්තට බර වුණා ගුරුත්ව කේන්ද්‍රේ වම් පැත්තට ගියා පැහැදිලිද ඕක මේ ඒක මම කියන්නේ ඕක ටික පොඩ්ඩක් ක්ලියර් එකේ තියාගමු මොකද ඉස්සරහට අර පොතේ අපේ තියෙන පාඩම් කරන ගොඩාක් දේවල් ඕක රචනා ප්‍රශ්නකට එහෙම ආවොත් ඒක පාඩම් කරගෙන ඉන්න හරි කේස් ඊට ලේසි මේක අර තියරි වලින් කියන්න හිටින ඇත්තටම හරි ලේසි මෙන්න මම කියමු ඔන්න මම ඉන්නවා හිටගෙන හිටින ගුරුත්ව කේන්ද්‍රය තිබුණේ මෙන්න මේ හරිය කොයි හරියද මේ හරියනේ සෝරි අත් දෙක දෙපැත්තට දැම්මත් ඒ හරිය වෙනසක් නැහැ හැබැයි එක අතක් විතරක් දැම්ම දකුණු පැත්ත අන්න දැක්කද ගුරුත්ව කේන්ද්‍රය ගියා දකුණු පැත්ත අත් දෙක ඉස්සුවා ගුරුත්ව කේන්ද්‍රය ගියා උඩට පහත් වුණා ගුරුත්ව කේන්ද්‍රය එතකොට බර පොඩ්ඩක් පහළට වැඩි වුණා ඔන්න ආව පහළට ඉස්සරහට ඇදුණා වෙනස තේරුණාද ඔයාලට ගුරුත්ව කේන්ද්‍රයට වෙන වැඩි අපි හිතමු මෙයා මට කවුරු කියන්නේ මේ අත මම යාගේ මේ අත කපලා දැම්මා දැන් මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙයාට අතක් නැහැ එක අතයක් තියෙනවා දැන් එයා ගුරුත්ව කේන්ද්‍රය කොයි අතටද යන්නේ කවුරු වම් පැත්තට වම කියන්නේ මේක ඒ කියන්නේ හරි මැදත් පහු කරගෙන යනවද නැද්ද පහු කරන් යනවා අන්න හරි මොකද දකුණු පැත්ත වම් පැත්තේ උඩ බර වැඩි අන්න ඒ වගේ අපේ ස්කන්ධ ශරීරය අපි ඒ කියන්නේ අර නිශ්චල අවස්ථාවේ තමයි පොළොවේ මට්ටමට 156ක් අනේ 156 කියන දේ මතක තියාගන්න හේතුව ඉස්සරහ ප්‍රශ්න කතා කරනකොට ඒක පොළොවේ මට්ටමට 156ක්
උඩින් තිබුණට අපි එහෙම මෙහෙම චලනය වෙනකොට නවල උඩ පයින්නකොට ඒ එක එක නටනකොට ඕව වෙනකොට ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ලක්ෂය සැරෙන් සැරේට වෙනස් වෙනවා. ටැක් එකක් තියෙනවා. බලන්න. නිල්. දැන් දැක්කේ. හරි. ඊළඟට සමබරතාවය. මේක මම ඉතින් ගොඩාක් කතා කරන්නේ. සමබරතාවය කියන්නේ අර දෙකේ ලොකු වෙනසකුත් නැහැ පේන්නේ. හරිද? මේක මේ බැලන්ස් වෙන තැන. උදාහරණයක් විදිහට මම මීටර් කෝදුවක් ගන්න. මීටර් කෝදුව අරගෙන මට මීටර් කෝදුව 100ක් උඩින් බැලන්ස් කරන්න ඕනේ. ඔයාලට නිව්ටන් නියම පාඩමේදී විද්‍යාවේ මේ ප්‍රැක්ටිකල් එක තියෙනවා වගේ මට මතකයි. ඔව් බොහෝ දුරට තිබුණා. 100ක් උඩින් මීටර් කෝදුවක් තියෙනවා. ඒක මේ බැලන්ස් කරන්න දැන්. ඒකට අර හරි නැද්ද ඒ වගේ. ඉතින් බැලන්ස් කරන බැලන්ස් වෙන. ඔය සම්බරතාවය වචනේ කියන්නේ කොහොම හරි බැලන්ස් වෙන තමයි මෙන්න මේ පොයින්ට් එක කියලා කියන්නේ. දැන් මේ සීසෝ එක බලන්න. දැන් මේ වම් පැත්ත බර මේ වම දකුණු පැත්ත බර වැඩි වුණා දකුණට ඇලෙනවා. වම් පැත්ත බර වැඩි වුණා වමට ඇලෙනවා. හැබැයි දෙපැත්තම සමාන වෙන ලස්සනට සම්බර වෙලා තියෙනවා. හරිද? ඊළඟට. ඔන්න. මෙන්න මෙතනින් එහා තමයි අර කතා කරපු දේවල් අපිට දැන් යොදන්න තියෙන්නේ. ඒ හරියට අපහැදිලි ගාන අප කවුරු ඉන්නවනම් දැන් ටක් ගාලා අල්ලගන්න. දීලා තියෙනවා ඉහත ඉරියව් වල විවිධ ඉරියව් වලදී ඉහත සාධක බලපාන්න. ඔන්න ඔය විභාග ප්‍රශ්නයක්. අපි දැන් එකින් එක කතා කරමු. පොතේ තියෙන දේවල් පාඩම් කරන්න ඕන දේවල් මම අගාරිනවා. අනිත් දේවල් මට කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා. කියලා දෙන්න පුළුවන් දේවල් ටික මම කියලා දෙන්න. විවිධ ඉරියව් වලදී ඉහත සාධක බලපාන ආකාරය. ගුරුත්ව කේන්ද්‍ර ගුරුත්ව රේඛාව ආධාරක පතුලේ සීමාවේ තිබීම. ඒ මොකද? ඔන්න බලන්න. ඔන්න මිනිස්සෙක් ඉන්නේ. දැන් මිනිස්සෙක් ගියා දන්නවා අත් දෙකයි කකුල් දෙකයි කොහොල්ද කුමත් පහළ. අත් දෙක පහළට දාගෙන ඉන්නවා. ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් තියෙන්නේ 156ක මට්ටමින් වගේ තමයි ඉතින් පොළවට වැඩිය 156. ඒ කියන්නේ මිනිස්සෙක් හරි උසින් දෙකට කපලා තව චුට්ටක් උඩින්. හරිද? උඩින් තමයි ඔන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ ගුරුත්ව කේන්ද්‍රෙට හරි කෙලින් මම පහළ ටිකක් ගන්නවා. හරි කෙලින් මෙන්න මේ වගේ හරි කෙලින්. දැක්කද? ඒක පොඩ්ඩක් ඇදුණා වන්නේ. එහෙම හරි කෙලින් ඉරක් ගහන පහළට. හරිද? එහෙම ගහන රේඛාව තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා ගුරුත්ව රේඛාව. හරිද? එතකොට පතුලේ සීමාව කියන්නේ. පතුලේ සීමාව කියන්නේ දැන් මම කකුල් දෙක තියෙන සීමාව තියෙනවනේ. ඔන්න ඒ සීමාව මම කොටුවක් ගහනවා. ඔන්න ඔය සීමාව තමයි පතුලේ සීමාව කියන්නේ. එතකොට මම දැන් මෙහෙම ගුරුත්ව රේඛාව තියෙන්නේ මේ පතුලේ සීමාව වෙනවා. හරිද? මේ ගුරුත්ව රේඛාව තියෙන්නේ මගේ පතුලේ සීමාව වෙනවා. මම බැලන්ස්. අපි දැන් බැලුවා කාගේ ගුරුත්ව රේඛාව තියෙනවා මෙහි. පතුලේ සීමාවෙන් පිට. අන්න බැලන්ස් නැති වෙනවා. තේරුණාද? මැසේජ් එකක් දාන්න ඕගිය බැරි නේ කතා කරන්න බැරි. දැන් අපහැදිලා මම ආයි කරන මේකයි. මොකද මම දන්නවා මේක මේ ගොඩාක් කතා කරන්නේ පොත පොඩ්ඩක් බලාගෙන කරන දෙයක් නෙමෙයි. ඒකයි මම කියන්නේ මෙහෙම මම හිතන්නේ කවුරුත් මීට කලින් කිව්ව කතා කරලා තියෙන. ඔන්න අප කතා කරලා ඇති. හරිද? ඔන්න අප කිව්වා පතුලේ සීමාව කියන්නේ මේක. හරිද? ඔන්න පතුලේ සීමාව තියෙනවා. මෙන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. ඔන්න ගුරුත්ව රේඛාව තියෙනවා. ගුරුත්ව රේඛාව තියෙන්නේ ආධාරක පතුලේ සීමාවේ නම් එයා ටිකක් බැලන්ස්. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. මෙන්න. ඔන්න දැන් අර මං කියපු කතාව. ඔන්න මිනිස්සෙක් ඉන්නේ. හරිද? ඔන්න දැන් කෙලින් හිටගෙන ඉන්න ලස්සනට. ගුරුත්ව රේඛාව මේ දින ආධාරක පතුල තියෙනවා. මෙන්න ගුරුත්ව රේඛාව තියෙනවා. ඔන්න ටිකක් ඉස්සරහට ඇලවෙනවා. දැන් මං කියන විදිහට කරලා බලන්න. ඔන්න ටිකක් ඉස්සරහට ඇලවුණා. ටිකක් ඉස්සරහට ඇලවෙනකොට ගුරුත්ව රේඛාව ටිකක් ඉස්සරහට එන ගත්තා. හරිද? තව ටිකක් ඇලවුණා. දැන් ඔන්න මෙන්න තියෙන මෙන්න ගුරුත්ව රේඛාව. මෙන්න මේ ආධාරක පතුල. මෙන්න පතුලේ සීමාව. හරිද? මම තව ටිකක් ඇලවුණා. එතකොට ඔන්න ගුරුත්ව රේඛාව මේ හරියට ආවා. ඒ ඇදෙවුණා ඒක මකන්න. ඔන්න ගුරුත්ව රේඛාව මේ හරියට ආවා. දැන් ඔයගොල්ලෝ මට කියන්න මොකද්ද වෙන්නේ? පතුලේ සීමාව පැන්නුවා ගුරුත්ව රේඛාව. මම ගොඩක් නැවුණා. දැන් මොකද්ද වෙන්නේ? අවුලන්නේ දත් දෙක එන කැඩුණු කියලා hina වෙලා ඉන්නේ. කියන්නේ ඉස්සරහට වැටෙන. හරි. ඒක තේරුණානේ නේ? මොකද ගුරුත්ව රේඛාව පතුලේ සීමාවෙන් පිටපන්නන්න දෙන්න එපා. දැන් ඔයගොල්ලෝ දැන් මම කියන විදිහටම කරලා ගුරුත්ව රේඛාව පැන්නුනා නම් දැන් බිම හරි. ඊළඟට. දැන් ඔයගොල්ලෝ එහෙම කරලා බලන්න මයිකල් ජැක්සන් නේ උනාට මාර නැනිල්ලක් නෑ වෙන්නේ. මේ කොහොමද එමුනේ කියලා. ඇත්තනේ.
අපි මේ මයිකල් ජැක්සන් දන්නවනේ. ඔන්න ඇයි ගුරුත්ව රේඛාව අපිට මෙයාගේ පතුලේ සීමාව මෙන්න මේක. හරිද? බුදුගම්ම ගුරුත්ව රේඛාව මේ හරියි. මේ පතුලේ සීමාව ගන්න. එතකොට මම උගන්නපු තියරි බොරුනේ වැඩක් නැහැ මේක ඇවිල්ලා. මොකක් වෙන්න පුළුවන්ද හේතුව? දන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් මං කියන්නේ වැහින්නේ නැද්ද? මං තනියෙන් කතා කරන සිග්නල් අඩුයි පොඩ්ඩක් මට. කියන්නේ. මොකක්ද හේතුව? දන්නේ නැහැ. ඒක තමයි මේ. ඒ තියරි දැන් කවුරු මම මේක ගත්ත උදාහරණයකට කාට හරි ওই තියරි ඔල්වි තියාගෙන ඉඳලා පතුලේ සීමාව පැන්නලා ඊයාට වැටෙන්නේ නැහැ කියලා ලෝටා. හරි. ඒ කියන්නේ මේ මෙහෙම. මයිකල් ජැක්සන් සපත්තුවේ තියෙනවා පොඩි ඇණයක්. හරිද? ඇණයක් නෙමෙයි මේ පොඩි ක්ලිප් එකක් තියෙනවා. එයා නටන යන ස්ටේජ් එකේ මේ ඇණයක් තියෙනවා. ඔන්න ඔය ඇණයට සපත්තුවේ මේ ක්ලිප් එක සෙට් කරලා තමයි ඇණේ මේ නැවෙන්නේ. එතකොට ඔය කකුලේ ඔය විශේෂිත සපත්තුවක් නිසා තමයි යන්නේ වැටෙන්නේ නැති වෙන්නේ. ඒක නිසා මේ පතුලේ සීමාවයි ගුරුත්ව කේන්ද්‍රේ ගුරුත්ව රේඛාවයි පටලවා ගන්න එපා මයිකල් ජැක්සන් දාන්නේ. මම මේක පැටලෙන්න කලින් තමයි පෙන්නුවේ. එහෙම ඇලුනා කියලා නොවැටින්න නම් අර සපත්තුවක් ගන්න. හරි. ඒ පොයින්ට් එකත් හරි. ඊට පස්සේ මිනිස්සු මේ අත් දෙකෙන් හිටගෙන ඉන්න දකලා තියෙනවනේ. මෙන්න ගුරුත්ව කේන්ද්‍රේ මෙන්න ගුරුත්ව රේඛාව පහළට ආවා. එතකොට මෙන්න දැන් පතුලේ සීමාව. පතුල කියන කකුල් දෙකෙන් වෙන්න ඕනේ කොහොම හරි පොළොවේ ගැටිච්ච දැනනේ. මෙන්න පතුලේ සීමාව. පතුලේ සීමාව උඩ නෙමෙයි තියෙන්නේ. පොළොවේ ගෑවෙන්න බැහැ. මෙන්න පතුලේ සීමාව. එතකොට සමානලවට දැකලා ඇති. මෙහෙම දැන් හිටගෙන ඉන්නකොට කකුල් දෙක මෙහිම නැවෙන්න යනවා. හරිද? නැවෙන්න යනකොට ගුරුත්ව කේන්ද්‍ර මෙහිම නිවතර ගමන් කරන්න ගන්නවා. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍ර මෙන්න ගුරුත්ව රේඛාව මේ හැරියට එන්න ගන්නවා. එතකොට දැන් පතුලේ සීමාව පනින්න යන්නේ. ටක් ගාලා මේ මිනිස්සයා බැලන්ස් නැති වෙනකොට මේ පැත්තට මේ පැත්තට වැඩ දාලා අත් දෙකෙන් හිට ඇවිදිනවා. දැකලා තියෙනවනේ චලනය වෙනවා. වැටෙන්න යනවා නම් ඉක්මනට මේ පැත්තට ඇවිදගෙන යනවා අත් දෙකේ. ඒ මොකද්ද කරන්නේ? ගුරුත්ව රේඛාව පතුලේ සීමාවෙන් පිටපනින්න දෙන්නේ නැහැ. කොහොම හරි ඒ කොටු ඇතුළෙම ගියා ගන්න හදන. තේරුණාද වැඩි? තේරුණ නැත්නම් අප්ගා කියන්නේ. හරි නිහඬයි. විද්‍යාව හිටිය ළමයි ටික කතා කරා. තේරුම් නැත්නම් මැසේජ් එකක් කරලා දාන්න. හරි. ඊළඟට කතා කරන්නේ මම කතා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක තියෙනවා. ඔන්න දැන් පොයින්ට් එක මතක තියාගන්න. ඉහත ඉරියව්වලදී ආයම විවිධ ඉරියව්වලදී ඉහත සාධක බලපාන ආකාරය. පළවෙනි එක තමයි මතක් වෙන්න ඕනේ. අපේ ගුරුත්ව කේන්ද්‍රය ගුරුත්ව රේඛාව පතුල සීමාවෙන් පනින්න දෙන්න හදන්නේ. අන්න දැන් ඒක තමයි පළවෙනි පොයින්ට් එක. ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටි. දැන් පේපර් එකට ඇහුවොත් ඇස් දෙක පියාගත්ත පස්සේ ඕක ලියන්න ඇස් දෙක පියාගත්තම ලියන්න බෑ. ඇස් දෙක පියාගත්ත පස්සේ මතක් වෙනවා. එතකොට ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇස් දෙක අරගෙන. හරි. ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක පිහිටි. ඒකත් බලපාන. අපි හිතමු දැන් මෙන්න මේක මොකක් හරි මේ නලයක් තියෙනවා. ඒ නලයේ මෙන්න ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ හරිය. හරිද? ගුරුත්ව කේන්ද්‍රය මේ හරිය තියෙනවා. එතකොට ඔන්නෝ පහළට ක්‍රියාත්මක වුණා. ඊළඟට මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන ඉහළ. ඇයි එහෙම වුනේ? දැන් මම කියුනේ ස්කන්ධයේ තියෙන පැත්තට පොඩ ගුරුත්ව කේන්ද්‍රය තල්ලු වෙනවා කියන්නේ. දැන් මේ වගේ නලයක් ගත්තට පස්සේ මේ පහළට ගිහින් ස්කන්ධය වැඩි. දැන් මේක අනිත් පැත්ත හරවලානේ. ඇහෙනවද කැඩි කැඩි දැනෙන්නේ? හෙලෝ කැඩි කැඩි ඇහෙන්නේ සර්. විනාඩියක් දෙන්න මට. ඔහම ඉන්න හැමෝම. හරි දැන් ඇහෙනවනේ නේ? එක වෙලාවට යනවා සිග්නල්. හරි මම නතර කරේ මෙන්න මෙතන. ස්කන්ධය වැඩි තියෙන්නේ පහළ සීමාව. එතකොට ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පහළ හරි. දැන් මේක අනිත් පැත්තට ස්කන්ධය වැඩි ඉහළ හරියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඉහළ හරි. ෆිට්ටු.
එතකොට ප්‍රශ්නයක් වෙනවා. එයාලා කියන විදිහට ගුරුත්ව කේන්ද්‍රයේ පොළවට කිට්ටු වෙන්න සමබරතාවය වැඩි. අපි බලමු මේක ඇත්තද කියලා. හරි අපි මේක බලමු. මේ වගේ කුප්පියකට මම පොඩ්ඩක් තට්ටුවක් දාන්න. අන්න කුප්පිය ඇලවෙනවා මෙහෙම. ඕහොම ඇලවුණා. ඇලවෙනකොට එයාලට පේනවා මෙන්න මේ තියෙන පතුලේ සීමාව. හරිද? මේ තියෙන පතුලේ සීමාව. දැන් මේකට පතුලේ සීමාවක් තියෙනනේ. මේ තියෙන පතුලේ සීමාව. ගුරුත්ව කේන්ද්‍රය ටික මෙහෙට එනවා. මෙහෙට ඇවිල්ලා ටිකක් දුර යන්න ඕන නේද? පතුලේ සීමාව පන්නවන්න ටිකක් දුර යන්න ඕන. යන්න ඕන දුර ප්‍රමාණය වැඩි. ඒක එක පොයින්ට් එකක්. ඒකට හේතුව පතුලේ සීමාව විශාල වීමක් බලපෑම. මෙතන පතුලේ සීමාව පොඩි. තට්ටුවක් දාපු ගමන් ඉක්මනට පොඩි දුර යන තියෙන ගුරුත්ව කේන්ද්‍රය මේ පතුලේ සීමාව පනින්න. හරිද? ඒ කියන්නේ එතෙන්දී නම් වර්ගඵලයේත් බලපෑවා. පතුලේ වර්ගඵලයේ බලපෑවා. ඊළඟ දේ තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය අර ඒ දේ හරිය. එතකොට ගුරුත්ව කේන්ද්‍රේ يعني අපි සමබර වෙන්න නම් එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රේ පහළ තියෙන්න ඕන. හරිද? ඒකම තමයි. පහළ තියෙනකොට තමයි බැලන්ස් එක වැඩි සහ පතුලේ සීමාවත් විශාල වෙන්න ඕන. පැහැදිලිද ඒක? පැහැදිලි නැත්නම් ආයි කියනවා. රේසින් කාර් වල ඒක තමයි මෙච්චර පොඩි. දැන් මේක කලින් කල්පනා කරලා තිබුණද? මේ කාර් ඇයි මෙච්චර මේ පහළට හදලා තියෙන්නේ? අපි හිතමු මේ වගේ කාර් එකක් ගොඩක් පැතලිනේ. පැතලින් අපිට මේ කාර් එක ගැහුවා ලොකු තට්ටු දෙකේ බස් එකක උඩට ගැහුවා රේසින් කාර්. හරිද? ගැහුවට පස්සේ ස්කන්ධය හැමතැනම ගිහිල්ලා. ඒතර ගුරුත්ව කේන්ද්‍රය ටිකක් උඩ හරියක තියෙනවා. එක්කම ඇද නැත්නම් මේ හරියක කොයි හරි තියෙන්නේ. එතකොට වේගෙන් වංගු ගන්න ඕනේ රේස් එකක් යන්නේ. වංගු වල බ්‍රේක් කර එහෙම යන්න බෑනේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය උඩ. එතකොට මම කිව්වේ මේ මොකද පෙරලෙන්න තියෙන සම්භාවිතය වැඩි. හැබැයි මේක ගොඩක් පොඩි නේද දැකලා තියෙනවා ශ්‍රී ලංකාවට ලොකුයි. අර ටිකක් පහත්නේ ගොඩක්. එතකොට ගුරුත්ව කේන්ද්‍රයේ උඩරිම යා උත්සාහ කරලා තියෙනවා මේ පතුලටම ගන්න. පොළොවටම ගන්න. එතකොට වාසිය තියෙන්නේ වේගෙන් බලනතෝ වංගුව ගන්න පුළුවන්. හරි. ඔන්න ඒකත් හරි. ඊළඟ හේතුව. මේක. මෙතන මොකද්ද වෙනස? මෙතෙන්දි තියෙන්නේ ළමයි ස්ථායි අස්ථායි වෙන එක. මට කියන්න මේ ළමයි දෙන්නකින් වැඩිපුරම ස්ථායි ළමයි කවුද? කවුරු කියන්නේ? මම මේ පොතේ තියෙන ඒවමනේ මේ කියන්නේ. රූප බලලා මම රූපේ විස්තර කරනවා. පොත කියවලා නෝට් එක කියවලා ඒක ගලප ගන්න. කියන්න බලන්න කවුරු? දෙන්නගෙන් හරි. A ළමයිද B ළමයිද chat එකකට දාන්න. B. හේතුව? හේතුව කමන්නේ. ඊට පස්සේ ප්‍රශ්න හරි මෙහෙම. ඔන්න දැන් මම කිව්ව හේතුව. ඒක තමයි පතුලේ සීමාව බලන්න. ඈ? හෙලෝ. B ළමයා. B. හරි. මෙයාගේ කකුල් දෙක දුරින්නේ තියෙන්නේ. පතුලේ සීමාව ටිකක් ලොකු. ඔන්න එක හේතුව. මෙයාගේ ටිකක් එක ළඟ. පතුලේ සීමාව ටිකක් පොඩි. ඊළඟට මෙයා ඉන්නේ අත් දෙක පහළ දාගෙන. මෙයා ඉන්නේ අත් දෙක ඉහළ දාගෙන. එතකොට ගුරුත්ව කේන්ද්‍රය ටිකක් ඉහළට ගියා. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පහළ. ඔන්න සීමාව සාධක දෙකක් සැපරුවා. එකක් ගුරුත්ව කේන්ද්‍රය පහළට ආවා. අනිත් එක පතුලේ සීමාව විශාලයි. එතකොට ගුරුත්ව රේඛාව පතුලේ සීමාව ඇතුලේ රැඳිලා තියෙන සම්භාවිතාවය වැඩි. ඒක පැහැදිලි කියලා මම හිතනවා. ඒ වෙන්න එතකොට වැඩිපුර ස්ථායි ළමයා A B නෙමෙයි. හරිද? දැන් ගොඩක් අය B නේ කියලානේ කිව්වේ. වැඩිපුර ස්ථායි ළමයා A. අර මම කියපු සාධක දෙක තියෙනවා. එක පතුලේ සීමාව විශාලයි. එතකොට ගුරුත්ව රේඛාව පතුලේ සීමාව ඇතුලේ ගොඩාක් වෙලාවට තියෙනවා. මෙයාගේ ඇතුලේ තමයි තියෙන්නේ. හැබැයි පිටපයින් සම්භාවිතය වැඩිනේ. ඊළඟ දේ තමයි මෙයා අත් දෙක උස්සගෙන ඉන්නකොට ගෝලෙකුත් අතේ තියෙනවා. ගුරුත්ව රේන්ද්‍රය ඉහළට ගියා. මෙයාගේ තියෙන්නේ පහළ. එතකොට වඩා පහළින් ඉන්න එක්කෙනාගේ තමයි ස්ථායි භාවය වැඩි. හරි. මම හිතන මම ඇත්තට මේ සෞඛ්‍ය නෙමෙයි. එක ළමෙක් මගෙන් ඉල්ලුවා මේ PT ලින්ක් එක දෙන්න කියලා. ඇත්තටම PT කරන්නේ නැහැ. PT කියන්නේ ස්පෝර්ට් නේ. මම කරන්නේ සෞඛ්‍ය. හරි. සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපනයනේ. ඊළඟට මෙතන මේ දෙන්නකින් කවුද ස්ථායි? Aද Bද? B. ඇයි මොකක් වෙන්න පුළුවන්ද? B. ගුරුත්ව කේන්ද්‍ර නම් ටිකක් එක ළඟ වගේ හැබැයි.
පතුලේ වර්ගඵලය වර්ගඵලෙත් අපි බලමු මොකක්ද හේතුව කියන්නේ. වර්ගඵලෙ වෙනස්ද? හරි අපි බලමු. ඔන්න හරි ඒ ළමයි කිව්වේ ඇත්ත. තනි කකුලෙන් ඉන්නේ. ඒ කියන්නේ පතුලේ සීමාව මෙන්න මේයි. මෙයා කකුල් දෙකෙන් ඉන්නවා. ඒ කකුල් දෙකෙන් හිටියත් එයාගේ නැගිලි තුඩු වලින් ඉන්නේ. එතකොට මෙයා ඉන්නේ මේ හරිය. හරි. මෙයාගේ කකුලක් මේ අතට තියෙනවා. එක අතක් මේ පැත්තට තියෙනවා. හරි. මෙයාගේ තව විනාඩි 10කින් කට්න ආයෙන්නේ. අත් දෙක ඉස්සරහා පිටිපස්ස වේද පිටිපස්සේ. හරිද? එතකොට ඔයාලා හිතන්න මොකද්ද වෙන්න පුළුවන්? කවුද දෙන්නගේ ස්ථායි? මේ ප්‍රශ්නයක් අහන්න. දැන් මට කියන්න කවුද ස්ථායි කියලා? මම හිතදී B ළමයා A ළමයා A ළමයා ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේද? මොකක් අපඩ ඉන්නේ? පේනවද? හරි. මෙතන. ඔව් හරි. මෙතනදී අපිට ස්ථායි කවුද නැත්තේ කවුද කියලා ඇත්තටම මේ කියන්න බෑ එහෙම. ගොඩක් ලාට දැක්කට පස්සේ එක්කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. වැඩිපුර ස්ථායි A ළමයි වැඩිපුර ස්ථායි B ළමයි කියන. හැබැයි මෙහෙම දෙයක් කරලා හිතන්නකෝ. ඇත්තටම මම ඒක කිව්වනේ. ඔයාලා ළඟ යගුලි විසි කරනවා. හරි. යගුලි විසි කරාට පස්සේ දැන් ඔයාලා දන්නවා යගුලිය දුවගෙන ඇවිල්ලා දාන්නේ නේ යගුලිය එක තැනින් අර පැත්ත පැත්තට. ඔන්න මේ යගුලිය දැම්මා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් එයාගේ දැන් ගුරුත්ව කේන්ද්‍රය මේ ඉස්සරහට යන වැඩි. දැක්කද? එතකොට පැන්නත් බිම ජිම්නාස්ටික් කරන ළමයි උඩින් නම් පැන්නා. හරිද? දැන් වැටෙන දින සම්භාවිතය වැඩි. කොහොමද ඒක නතර කරන්නේ? චුට්ටක් ගුරුත්ව කේන්ද්‍රය පොළොව මට්ටමට ගන්න රයිත. මෙතන ස්ථායි කවුද නැද්ද කියලා කතා කරන්න බෑ. අන්න උපක්‍රමයක්. අපිට ඔන්න එක උපක්‍රමයක් අපි කලින් කතා කරා ගුරුත්ව අර අත් දෙකෙන් හිටගෙන ඉන්න ළමෙක් හිටියනේ. එයා අත් දෙකෙන් හිටගෙන ඉන්නවා. හරිද? ඒතර ගුරුත්ව කේන්ද්‍රයේ ගුරුත්ව සීමාව, පතුලේ සීමාව පනින්න ගියවම එයා කරන්නේ ඒ පැත්තට චලනය වෙනවා. ඒක හරිනේ. හැබැයි දැන් මේ වගේ ක්‍රීඩාවකදී එහෙම චලනය වෙවි ඉන්නේ නැහැ ආලා. එයාලා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පොළොව මට්ටමට කිට්ටු කරා. ඉක්මනට පහත් වෙනවා. වෙනස තේරුණාද? අරගේ මේකේ. මම මේ නිකන් ඇහුවේ මේ දෙන්නගේ ස්ථායි කවුද කියලා. වෙනස තේරුණානේ? අරකෙදි කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ගුරුත්ව රේඛාව පතුලේ සීමාව පනින්න හදනකොට අපි ඊපතට චලනීය වෙලා හරි කොහොම හරි වෙලා පතුලේ සීමාව විතර ගුරුත්ව කේන්ද්‍රයේ රේඛාව රැක ගන්න බලන්න. මේ ක්‍රමයේදී වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පොළොව මට්ටමට කිට්ටු කරන. මෙන්න ආධාරක පතුල විශාල වෙන්න ඇත්තටම වාසි. අංකි කකුල් දෙක ගදන්න තියෙනවා. කකුල් දෙක දුරින් තියෙනවා. කකුල් දෙක දාලා අතකුත් තියෙනවා. තේරුණාද? වැඩි ප්‍රස්ථායි කවුද? Aද Bද Cද? අන්න හරි. මොකද ආධාරක පතුල විශාල වෙන්න ලේසි. මේ මොකද්ද කරන්නේ? මෙතෙන්දි කරන්නේත් ඒකයි. බර උස්සන කෙනෙක් අපි හිතමු කකුල් දෙක එක තැන තියාගෙන බර ඉස්සුව. මෙහෙම කකුල් දෙක එක තැන තියාගෙන බර ඉස්සනකොට වෙන්නේ මොකක්ද දන්නවද? මෙතන ලොකු බරක් තියෙනවනේ මෙතන. එතකොට මෙතන තිබුණ ගුරුත්ව කේන්ද්‍රේ ටික ඉහළට එන මේ හැටි විතර ඒ ගුරුත්ව. ඒ මම ගහ කඩ ගන්නකොට ඩෝගල් බිමට. ඒක නතර කරන්න ඕන නිසා එයාලා කරන්නේ බරක් උස්සනකොට ආධාරක පතුල විශාල කරනවා. මේදි දැක්කද ආධාරක පතුල විශාල කරනවා. ක්‍රීඩිකාව හැමෝම එහෙමයි. මොකක් හරි බැලන්ස් එක තියා ගන්න ඕන නම් කකුල් දෙක පොඩ්ඩක් දුරින් තියලා ආධාරක පතුල විශාල කරා. ඊළඟට ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම. ඒ මොකක්ද ඒ කතාව? අපි හිතමු මම මොකක් හරි විසි කරන මේ රූපේ තියෙන කතන්දරේ නේ පොතේ තියෙන කතන්දරේ මට මතක නැහැ. හරිද? මම හතු බොරු කතාවක් කියන්නේ. කොහොමද තීරීට ගැලපෙනවා. එයාලා පොත කියවලා තීරුණා. අපි දැන් මේ කවපෙත්තක් විසි කරනවා කියන්නේ. හරිද? කවපෙත්තක් විසි කරන එක හරිනේ. මොකක් හරි මම විසි කරා.
වීසි කරාට පස්සේ ශරීරයේ අවයව චලන sorry ආපහු හිතමු මම ඇවිදිනවා කියලා. අන්න මම ඇවිදිනවා. ඇවිදිනකොට මගේ අත් දෙක ඉස්සරහට එනවා. sorry එක කකුලක් මම ඉස්සරහින් තියනවා. එක කකුලක් ඉස්සරහින් තියලා අනිත් කකුල උස්සනකොට පිටිපස්ස කකුල උස්සනකොට එක කකුලක් උඩනේ. එතකොට අපි ඒක බැලන්ස් කරගන්න අත් දෙක දෙපැත්තට. දැක්කද? තේරෙනවද මං කියන්නේ? අපි හිතමු එක අතක් අපි හිතමු මෙහෙම දෙයක්. මම මොකක් හරි ක්‍රීඩාවක් කරනකොට මට ශනික මොකක් හරි වීසි කරන්න ඕනේ. ඉස්සරහට. ඉස්සරහට වීසි කරගම මගේ ශරීරයේ බර ඉස්සරහට ගියා. ඒක වළක්වන්න අනිත් පැත්තෙන් බැලන්ස් කරනවා. අනිත් පැත්තෙන් අනිත් අත පිටිපස්සට දානවා. එතකොට ටිකක් ෂේප්. තේරෙනවද වැඩි? මං කියපු කතාව. ඔව් නම් ඔව් නෑ නෑ. ප්‍රශ්න තියෙනවද? තේරුන්නේ නැහැ. තේරුණා. හරි. ඔන්න අපි හිතමු මේ මොකක් හරි ක්‍රීඩාවක්. මම දන්නේ නැහැ මොකද ක්‍රීඩාව කියලා. අපි හිතමු ක්‍රිකට් කියලා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ බෝලේ පේන්න දෙන නිසා ලොකු බෝලයක් දීලා මොකක් හරි පුරුදු කරනවා. හරිද? ලොකු බෝලයක් දීලා මේ පන්දු රකින්න පුරුදු කරනවා. එතකොට අපි හිතමු මෙන්න ඉන්නවා කේ කියලා ක්‍රීඩකයෙක්. හරිද? මොකක් හරි වේග ප්‍රකාශයක් ගත්තා. ඔන්න එයාගේ පැත්තට බෝලේ වේගෙන් එනවා. හරිද? තව එක්කෙනෙක්ගේ පැත්තට එයාගේ පැත්තටත් බෝලේ එනවා. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මෙහෙ එක්කෙනෙක් මෙයා කරන්නේ දැන් බෝලේ ආපු ගමන් ඒ පවර් එකට ගුරුත්ව කේන්ද්‍රේ බරත් එක්ක අනිත් පැත්තට වැටෙන්න පුළුවන් නේ. එතකොට එයා කරන්නේ ඒ බලය එන පැත්තට සිරුර නැඹුරු කරනවා. හරිද? ඔන්න දැන් මෙයා මේ අනිත් පැත්තේ එක්කන බෝලේ මෙහෙට ආවා. එයා බෝලේ අල්ලන්න ඉන්න පොඩක් පිටිපස්සට දෙන්න. එතකොට වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රේ ටක් ගාලා පිට පැන්න බිමට වැටුණා. මෙයා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රේ රැක ගන්න ඕන නිසා බෝලේ එන පැත්තට බලයක් දීලා පොඩ්ඩක් නැවුණා. වැඩේ තේරුණාද වෙනස? එහෙම කියලා දැන් බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කරන ලොකු බස් එකක් යනවා. බස් එක නතර කරන්න ඕන කියලා මේ සිරුර නැඹුරු කරන්න කියලා ඉස්සරහට ඔළුව හල්ලන්න එපා මේ. අර ප්‍රොඩක්ට් ප්‍රැක්ටිකලි හිතලා කරන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මේවා මම එක කිව්වේ. ඔන්න ජීව විද්‍යාව නිවැරදිව. දැන් ඔන්න අර ටික මතක තියාගන්න ඕනේ. මොනවද බලපාන සාධක? ඔන්න මේ ටික දැන් මේ ටික කොලේක ලියාගන්න. ඉහත ඉරියව් වලදී ඉහත සාධක බල විවිධ ඉරියව් වලදී ඉහත සාධක බලපාන ආකාරය. මොනවද ඉහත සාධක? ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය. පළවෙනි එක ගුරුත්ව රේඛාව ආධාරක පතුලේ සීමාවේ පිහිටි. හරිනේ. දැන් ඒක දාන්න. ඊළඟට ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක තියෙනවා. ඒකත් දාන්න. ඊළඟට ආධාරක පතුලේ විශාල වීම. ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම. එක පැත්තකට ඇඟ යනකොට අනිත් පැත්තට දාලා බැලන්ස් කරගන්න. බාහිර බලයක් දැසට සිරුර නෙමෙයි. දැන් ඕක පාඩම් කරන්න ඕනේ නෑනේ. හරි. ජීව යාන්ත්‍ර මූලධර්ම වලට අනුව ඉහත ඉරියව් පවත්වා ගැනීම. හිටගෙන ඉඳීම. හරිද? සිටගෙන ඉන්නකොට. ඔන්න මේ විදිහින් මම ලකුණු කතා කරන්නේ නැහැ. ඍජු කාය විලාසයක් තියාගන්න ඕනේ. අත් දෙක දෙපැත්තට තියාගෙන ඉන්න ඕනේ. ශරීර බර පාද දෙකට යොමු වෙනසේ උරීස් මට්ටමින් බර පාද දෙකට යොමු වෙනසේ උරීස් මට්ටමින් ඈත් කළ තියාගන්න. අන්න ඒක මේව නම් කියන්න ඕනේ නේ. ඍජු කාය විලාසයක් තියාගන්න ඕනේ. දෙයත් සිරුර දෙපසින් තියාගන්න. මෙන්න මේක මතක තියාගන්න. බර පාද දෙකට යොමු වෙන විදියට පොඩ්ඩක් ඈත් කරලා මේ කකුල් දෙක තියාගන්න. හේතුව මොකද? දැන් උදේ රැස්වීමේ ඉන්නකොට අපි කකුල් දෙක එක තැනම තියාගෙන හිටියත් හරි අමාරුයි. චුට්ටක් ආධාරක පත්‍ර අපි විශාල කරලා ඉන්න බලනවා. පොඩ්ඩක් මුළු ඇඟේම බර සමානව තියාගෙන. හරි. ඊළඟට මේව මම ගොඩාක් කතා කරන්නේ. ඊට පස්සේ අපි හිතමු අපි හැමතිස්සෙම මේ ඍජු වෙන්නේ නැතුව හිටියොත් මෙන්න මේ පොයින්ට් එක මත තියාගන්න. ඔට්ටු කුදය කියලා ඇදෙන්න ප්ලේ එකෙන් පොඩ්ඩක් අරගෙන වක්කු ගැහිලා එහෙම. හරි. වාඩි වෙනකොට මම ඇඳ පිරිමේනේ. වාඩි වෙන්නේ කොහොමද? වාඩි වෙනකොට ඔන්න වාඩි වෙනකොට එකක් තමයි කොන්ද දෙකකින් තියාගෙන ඉන්න ඕන. මේවා අංශක 90න් තියෙන්න ඕන. මොනවද? උකුල වරළු කර මේ උකුල අංශක 90න් තියෙන්න ඕන. සමහර අය ඉන්න ඕනේ අර ඇදිලා මෙහෙම පුටු සමහර අය පුටු ඉන්නේ මෙහෙම. ඉස්කෝලේ පුටු තියෙනවා. පුටු ලින්ක් එක ඉවරයි. ආපහු මේ ලින්ක් එකෙන් මෙන්න. මේකෙන් මෙන්න. ඔන්න වාඩි වෙනකොට මොකද? හෙලෝ නෑනේ මගේ මේක මට හිතෙන්නේ රෙකෝඩින් ප්‍රොසෙස් කියන්නේ
sorry. හරි. කුකුල ධනේශ වලලු කර කියන ඒවා අංශක 90ට තියාගෙන මේ කියන්නේ මෙතන අංශක 90යි ධනේශ අංශක 90යි මෙතන අංශක 90. ඔහොම කෙලින් සමහර අපේ ඉස්කෝලේ අපි පුටුවල දැකලා තියෙන දැන් කෙලින් තියෙන පුටුව සමහරලාට පිරිනමයි මෙහෙම හදාගෙන ඉන්න හාන්සි පුටුවක් කියලා. සමහරවගේ පුටු මෙහෙමයි. සමහරම පුටු අනිත් පැත්තට දාලා උන්ගේ පුටු මෙහෙමයි. ඔහොම ඉතින් දීර්ඝ කාලින වාඩි වෙන්නේ හරි ප්‍රශ්නයක්. ඊළඟට මේ පුටුවක් හොඳට තියෙන්න ඕන. පුටුවේ ඇඳක් තියෙන්න ඕන. හරිද? ඔය ඉතින් මම කතා කරන්නේ නැහැ ඔය ඉතින්. මේ මට තියාගන්න පුළුවන් දේවල් නේ. අර මම කතා කරන්නේ ඔයාලට අර පොත කියවනට වැඩිය අහන් ඉඳලා ඇස් දෙක පියාගත්තට පස්සේ තියරි ඔලුවට ගලාගෙන ඉන්නේ. අන්නේ සිද්ධ වෙන මම කතා කරන්නේ. ඊට පස්සේ ඉඳගෙන වැඩ කරනකොට ඕවත් බලා ගන්න. ප්‍රත්‍යක් පදවන විදිහ ඒව මම කතා කරන්නේ නැහැ. වැතිරෙනකොට ඔන්න. දැන් හරිනේ මේ ඉරියව්ව දැන් මතද? සිටගෙන ඉන්නවා කියන්නේ ගත කිරියව්වත් ස්ථිති කිරියව්වත්. කියන්න බල. මම කතා කරා මුලදී. ගතික කිරියව්වා. ඇයි ගත කිරියව්වක් කුණේ සිටගෙන ඉන්න එක කියන්නේ? මම කිව්වා උදේ ඉස්කෝලේ රැස්වීමේ මම හිටගෙන ඉන්නවා. ප්‍රින්සිපල් සර් කතා කරනකොට මම එහෙම ඇවිදවිද ඉන්නේ. පිපෙට් බෝඩ් එකේ නෙමෙයි. හරි. හරිද? මම එක තැන ඉන්නේ. ස්ථිර එක තැනක ඉන්න නිසා ස්ථිර නිසා හිටගෙන ඉන්නවා කියන්නේ ස්ථිතික ඉරියව්ව. හරිද? මං ඉන්නේ වාඩි වෙලා. වාඩි වෙන කියන ගත කිරියව්වද ස්ථිර කිරියව්ව. වාඩි වෙලා ඉන්නේ. කියන්න බෑ. ගත කිරියද ස්ථිර කිරියද වාඩි වෙලා සිටින්න. වාඩි වෙලා ඉන්න එක ස්ථිතික ඉරියව්වක් ඉන්න එක දන්නනේ. හරි. නිදා ගන්න එක. වැතිරෙන එක. ස්ථිතික ඉරියව්ව. නිදා ගන්න එකත් ස්ථිතික ඉරියව්වක්. ඒ හැම එකම අන්න ඒක මතක තියාගන්න. මම පොඩ්ඩක් උත්තර පොතට යන්න. හරි. අපි බලමු මේ ටික කතා කරා. වැතිරීමේදී. හරිද? වැතිරීමේදී ශ්වසන මාර්ග අවහිරතා සිදු නොවන පරිදි වැතිරෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ශ්වසන මාර්ග අවහිරතා කියන්නේ සමහර කට්ටිය මේ නහය පොට්ටේට තද කරලා නිදා ගන්නනේ. ඊට පස්සේ උදේ වෙනකොට මැරෙලා හුස්ම ගන්නද. එහෙම නිදා ගන්න එපා. රුධිර සංසරණ ක්‍රියාවලිය හා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට බාධා නොවන ලෙස වුණ වැතිර ගන්න. ඒ කියන්නේ සමහර අය එක අතක් යට කරගෙන ඇඟට බර ගොඩක් තද කරගෙන හිමිහිම වෙලා සමහරවිට කකුල් අමුතුරු තියාගෙන උදේ වෙද්දී අතේරි වැටිලා. එහෙම නැති. ඊට පස්සේ කායික කොටස් වලට වේදනාවක් නොවන ලෙස මතු පිට සමතලා එහෙම තැනක ඉන්නවනේ සමහර අය ඉන්නවනේ අර පුටුව සෝෆ එක තියෙනවා සෝෆ එකට කකුල් දෙක අමුතුවට දාගෙන නිදා ගන්නවා. එහෙම නිදා ගන්න එපා. හරිද? ඒ දේවල් මම ගොඩාක් කතා කරන්නේ නැහැ. මොකද කතා කරන දේවල් නැහැ. මම ප්‍රශ්න තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට හරි. මේ ප්‍රශ්න වලට පොඩ්ඩක් ඔයාලා මේ මම පාස් පේපර් ටික හොයාගන්න ඕනේ. මේ ප්‍රශ්න පොඩ්ඩක් ඔයාලා හිතින් හිතලා බලන්න අභ්‍යාසේ. දැන් අපි කතා කරපු එක ඔයාලට අභ්‍යාස කරන්න පුළුවන්ද කියන්නේ. මේකට මොකද මේකේ MCQ ආවා. සෞඛ්‍ය ඔන්ලයින් ක්ලාස් දිගටම කරනවා. ඔව් දිගටම කරනවා. බලන්න පොඩ්ඩක් මේ මම පාස් පේපර් ප්‍රශ්න ටික හොයාගන්නකම් කල්පනා කරලා බලන්න මේක පුළුවන්ද කියන්නේ. 1. ඉරියව් සඳහා බලපාන ජීව විද්‍යා ජීව යාන්ත්‍ර මූල ධර්ම දෙක දන්නවද? දන්නවද? දන්නේ නැද්ද? ඉන්ද්‍රය සම දෙක දෙයින් ප්‍රශ්න කවුරු මට ඇහෙන්නේ කියලා මම මේ ලැප් එකේ ඉමේජ් කරගෙන මට පේන්නේ ශාරීරික ඉරියව්වල සමවරතාව පවත්වා ගැනීමට ඉවහල් වන සාධක 5ක් දක්වන්න. දැන් සාධක ටික දන්නවද? මතකද සාධක ටික? දැන් කතා කරේ. මතක නෑනේ. එහෙමනම් බෑ. full screen.
ඔයාලට මොන ස්කිල්ද ගුරුත්ව තියෙන්නේ? ඒකවාත ස්ක්‍රීන් එක මාරු වුණානේ. හරි. හරි. ශාරීරික ක්‍රියාවලදී සම්බරතාවය පවත්වා ගැනීමට පහළ වන සාධක පහක් කතා කරා. මම එතකොට මෙහෙම ඉස්සෙල්ලා පේපර් එකේ එකපාරට මෙහෙම පහ ඇහුවට පස්සේ ඔයාලට පහ එකපාරට වලට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් කල්පනා කරන්න. මම කිව්වා ඉරියව්ව සමබරව තියෙන්න ඕන නම් ගුරුත්ව කේන්ද්‍රේ පිටපයින් දෙන්න එපා. මයිකල් ජැක්සන් පිටපයින් දෙන්න එපා. පතුල සීමාවේ තියාගන්න. ගුරුත්ව කේන්ද්‍රේ පහළ තියෙන්න. පතුල සීමාව විශාල වෙන්නත් ඕන. අතක් එක පැත්තකට විසි වෙන්න ගියොත් අනිත් අත දාලා වැඩි බැලන්ස් කරගන්නත් ඕන. ඊට පස්සේ බාහිර බලයක් එනකොට බාහිර බලයේ පැත්තට අපේ ඇඟ යොමු කරලා කියන්නේ අපේ සිරුරට ඒ පැත්තට නැඹුරු කරනවා. හරිද? ඊට පස්සේ මේ ඊටෙන් එහා පොතවල ලියන ටික සිටගෙන ඉරියව් නිවැරදි වාඩියෙන් වැටීම ඒවා මම කතා කරන්න යන්නේ නැහැ. අපි දැන් මේකින් පාස් පේපර් වල. හරිද? පාස් පේපර් වලට පුළුවන් නම් මේ පාඩම ළමෙක් අහලා තියෙනවා සර්ගේ තියරි ක්ලාස් එකට සහභාගී වෙන්නේ. මේක තමයි තියරි ක්ලාස් එක. මම වේකින් කරගෙන යනවා මේ වෙලාවම දෙන්නේ සබ්ජෙක්ට්. හරි. මට කවුරුද දෙන්න මේක උත්තරේ. හරි. මෙහෙම කරමු අපි අද අත උස්සන්න. හරිද? ඇවිදීමේදී දිවීමේදී හා සමබරතාවය රැකගන්නේ කොහොමද? ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටම පවත්වා ගැනීමෙන් කියන අය අත උස්ස. උත්තර 1 කියන අය. ඇවිදීමේදී දිවීමේදී අත උස්සන්නේ පුතේ එතන රේස් හෑන්ඩ් එකක් තියනවා. ගෙදර අත උස්සන්න එපා කැමරේ උස්සගෙන අත උස්සන්නත් එපා. මේ ඔතන රේස් හෑන්ඩ් එකක් තියනවා. හරිද? ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටම පවත්වා ගැනීම. එහෙම කවුරුත් නැහැ. ආ එක්කෙනෙක්. හරි. 2 කියලා තියෙනවා. හරි. එයාට පහක් දාන්න. ගුරුත් ආධාරක පතුල විශාල කරගෙන මේ ඇවිදීමේදී දිවීමේදී සම්බරතාවය රැක්කා. එහෙමද? දෙක. එක්කෙනෙක් ඉන්න. 2යි. 3යි. 2යි. 3යි. එක ආයි එපිට කියලා කියනවා. 1 හරි. අත්පුඩියක්. හරි. සිරුර ඉදිරියට නැඹුරු කර ගැනීම. එක්කෙනෙක්. 4 අත් සහ පාද විරුද්ධ දිශාවලට චලනය කිරීම. 4 අපි බලමු. ඇවිදීමේදී දිවීමේදී සම්බරතාවය රැක ගන්න ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමකට තියා ගන්නවා කියන්නේ මේ බිම වාඩි වෙලා යනවා කියන්නේ. එහෙනම් අපි මං කියුවේ ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමකට තියා ගන්න නම් මම පොඩ්ඩක් නැවෙනවා කියන්නේ පහළට ධනිෂ්ඨයෙන් නැවෙනවා. ධනිෂ්ඨයෙන් පහත් වෙනවා. එහෙම ඉතින් පහත් තිබි දුවන්නේ නැවිදින්නේ නැහැ නේ. ඊළඟට ආධාරක පතුල විශාල කර ගැනීම. ඒ කියන්නේ කකුල් දෙක පළල කර කර නැත්නම් අත බිම තියදී ආධාරක පතුල විශාල කරගන්න. එහෙම නැවිදින්නේ දුවන්නේ නැහැ බෑ. ඊට පස්සේ සිරුර ඉදිරියට නැඹුරු කර ගැනීම. ඉස්සරහට ඇලවෙලා දුවන්න ගත්තොත් වැටෙන්න පුළුවන්. හැබැයි අනිත් එක අත් සහ පාද විරුද්ධ දිශාවලට චලනය කර ගැනීම. දකුණු මත ඉස්සරහට ආවොත් වම් මත පිටිපස්සට දාගන්න. වම් මත ඉස්සරහට ආවොත් දකුණු මත පිටිපස්සට දාගන්න. තේරුණානේ? පිළිතුර 7. පැහැදිලිද දෙක? අපහැදිලි නම් කියන්න. ඔව් පැහැදිලි නේ? හරි. ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් පටලවා ගන්න එපා. මම කීප විදිහට උත්තර ප්‍රායෝගිකව හිතලා බලන්න. නැත්නම් වැඩි අවුල් යනවා. හරි. අපි යමු. මේක ඇවිල්ලා 2020 ආපු 26 වෙනි ප්‍රශ්නේ. 2020 ඔන්න ගිය අවුරුද්දෙන් ආපු. අපි බලමු 2020 35 වෙනි ප්‍රශ්නේ. ඔයාලා මීට කලින් ඇත්තටම පාස් කරලා කරාද සවුත්? අවධානයක් දුන්නද? මීට කලින්. අවංකවම කියන්නේ නෑනේ. ඒකනේ සෞඛ්‍යත් මොකද දැන් ඔයාලා හිතන්න සෞඛ්‍ය ලේසි ගියේ හිටියද දැන් මම දවස් අර තුන්වෙනි දවසේ ගොඩක් ළමයින්ගේ වැරදීනේ අහන ප්‍රශ්න උත්තර. එහෙම වෙන්න බෑ. සෞඛ්‍ය ලේසි නම් හරියන්න ඕන නෝ. හරි. පහත රූප සටහන දැක්වෙන්නේ ක්‍රියාකාරකමට අදාළ ප්‍රකාශය සලකා බලන්න. මේ සීසෝ එකක් තියෙනවා. ළමයෙක් ඉන්නවා බර අඩුයි කියලා හිතන ළමයෙක් ඉන්නවා මෙතන. හරිද? බර වැඩි කියලා හිතන ළමයෙක් ඉන්නවා. එන්නේ කොනේ නෙමෙයි. ටිකක් මේ හරියට ඇවිල්ලා මැද හරියට ඇවිල්ලා බැලන්ස් එක. ඔන්න ප්‍රකාශනයක් දීලා තියෙනවා. රූපයේ දැක්වෙන සීසෝව එහි ආධාරකයේ මත සමබරව පවතී. ඒක හරි කියන දේ දුස්ස. මේ සීසෝව තියෙන ආධාරකයට සමබරව. හරි කියන දේ දුස්ස. වැරදි කියන දේ දුස්ස බලන්න. දෙකටම නැති අය දුස්ස. එහෙම වෙන්නේ දැනන 24ක් ඉන්න.
උත්තරේ ෂුවර් නෑ කි නේද දුස? කියන්නේ අත උස්සන දන්නේ නැති අත උස්සන. අත උස්සන දන්නේ නැති අත උස්සන බෑනේ නේ. හරි. දෙක සීසෝවේ ගුරුත්ව කේන්ද්‍රයට ආධාරකයේ මත වම් පසින් හා දකුණු පසින් ක්‍රියාත්මක වන බල සමානයි. මේ බති ඒ යාලා කියනවා සීසෝයේ දැන් මෙතන මෙහෙම දිනනේ. වම් පැත්තෙන් යෙදෙන බලයි දකුණු පැත්තෙන් යෙදෙන බලය සමානයි. ඒක හරිද වැරදිද? හරි කියන එක උස්ස. වැරදි කියන එක උස්ස. good. ඒකට නම් අද උස්සනවනේ. ඔයාලා එහෙම අතිස්සේ මොකද සීසෝවේ වම් පසින් සහ දකුණු පසින් තියෙන බල සමානයි කිව්වේ. මේ ළමේ ලොකුයිනේ නේ. ඒක නිසා ඔයාලා තීරණය කරා මේ ළමේ ලොකු නිසා සීසෝ එක මේ ඒ පැත්ත බර වැඩි බලය වැඩි කියලා යන හිතු. නම් වැරදි. මොකද අපි හිතමු මෙහෙම. අන්න වැරදිම තැන. හිතන්න දැන් පළවෙනි ප්‍රකාශය හරිනේ. රූපය දැක්වන සීසෝව ආධාරයෙන් සම්බරව දින හරිනේ. සම්බරව දින මේ වැටලා නැහැ. එක පැත්තට ඇලවෙලා නැහැ. ඇලවුණා නම් තමයි සම්බරතාවය නැති වෙන්නේ. ඊට පස්සේ දෙක. ඒක හරි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය සීසෝවේ ගුරුත්ව කේන්ද්‍රයට වම් පසින් හා දකුණු පසින් බල සමානයි. ඔන්න අලුත් පොයින්ට් එකක් මම කතා කරන්නේ නැති. බල සමාන නිසා තමයි මේක වැටෙන්නේ නැතුව සමබරව තියෙන්නේ. හරි. අපි හිතන්න ඔයා හිතන්න දැන් ඔයාලා ගොඩක් කෙනෙක් හිතන්නේ නැති මේ ළමයි ලොකුයි. ලොකු නිසා බල මේ පැත්තේ බලය වැඩි. මේ පැත්තේ බලය වැඩි නම් සීසෝව පහළට යන්න බෑ. සීසෝව පහළට ගියේ නෑ මේ පැත්ත. සීසෝව සමානයි. ඒක නැති කරගන්න මේ ළමයි ටික ටික මේ බලය සමාන කරන නිසා තමයි ළමයි මෙතන හිටියේ. ඒ ළමයි මෙන්න මේ අයිනේ හිටියේ කියලා හිතමු. එහෙනම් ඔයාලා කියන කතාව හරි. ඒක මතක තියාගන්න. මොකද ඕක විද්‍යාවේදී අපි කතා කරමු භෞතික විද්‍යාව කොටසේදී. බල ගූර්ණීය බල යුග්මය කියන කොටසක් තියෙනවා. ඒක ඉතින් අපි කතා කරමු. ඔයාලා ලොකු පොඩි කතාව හිතන්න එපා. කොහොම හරි මේක බැලන්ස් නේ. බැලන්ස් උනේ වම් පැත්තේ බලය සහ දකුණු පැත්තේ බලයෙන් සමානයි. එතකොට පිළිතුර ප්‍රකාශ දෙකම සත්‍යයි. තේරුණාද නැද්ද? තේරුණා. හරි. 36 වෙනි ප්‍රශ්න බලන්න දැන් මේ පාඩමේ ප්‍රශ්න තුනක් ගියා ඔතන. තාවනේ තුනම වැරදි. හරි. තුනම වැරදි දන්නේ මේක හරියයි. රූපය දැක්වෙන පරිදි ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත්හිටුම ක්‍රියාකාරකමේ නිරත වෙන ක්‍රීඩකයෙකු ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටාදී ලක්ෂ්‍ය මොකක්ද? අත්හිටුමින් ඉන්නේ මෙයා. ඒ කියන අයවත් උත්සාහ. චැට් එකට දාන්න Aද Bද Cද Dද කියන. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත්හිටුමින් ඉන්න කෙනාගේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? B. V. හරි බලන්න. කවදාකවත් මේ පතුලට ගුරුත්ව කේන්ද්‍රය නැහැ නේ. එහෙම වෙනවනේ. ෂෝක් නේ. D අනික් වලට යන්නේ නැහැ. මේ ධනේසාරියට එන්නේ නැහැ. හරි පිළිතුර B. එතකොට උත්තරේ 2. ඔන්න 2020 ලකුණු 3ක කොටසක් ආවා. ඔයාලා ලියන්න ගියා නම් ඔයාලා ගන්නේ ලකුණු 1යි. අපරාධනේ නේ සෞඛ්‍යයටත් එහෙම වරද්ද ගන්න. මොකද මම හතර බැලුවා පළවෙනි දවසෙත් ඔහොම ගොඩක් කරා. දෙවෙනි දවසෙත් කරද්දී වදත් සමහර තුනම හරි ගියාම ඇති. ඒක අපරාධයක්. හරි. අපි බලමු 2019 කොහොමද උනේ කියලා. 2019 ආවා. ඇත්තට මේ පාස් පේපර් කතා කරන්න කියන මම බැලුවේ නැත්නම් මේවා අපි කතා කරනවා. කතා කරලා දෙමුද සෞඛ්‍ය? 2019 පස්වෙනි ප්‍රශ්නය බලමු. මෙතන x සහ y රූප වලින් දැක්වෙන්නේ පරිකණකය භාවිතා කරන විට වාඩි වෙන ආකාරය සහ බරක් ඔසවන ආකාරය දැක්වීම ඉරියව්. එමේ ඉරියව් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මොකක්ද? ඉස්සර බලන්න මේ x ඉරියව් හරි කියන යතුස. x ඉරියව් හරි කියන්නේ. හරි. එතකොට දෙන්නේ 3යි 4යි 5යි. හරි. අනිත් හැමෝම 6යි 7යි. හරි. දැන් මට කියන්න y ඉරියව්ව හරි කියන එක. දෙකයි
හරි. මම කිව්වා වාඩි වෙනකොට මම කිව්වෙන දේකුත් තියෙන පරිගණක තිරේ යම් කිසි දුරක් ඈතින් තමයි හිස තියෙන්නේ. ඊළඟට මෙතන අංශක 90 මෙතන 90 මෙතනත් 90. ඒක හරි. ඒ වැඩේ හරි. ඒක නිසා x ඉරියව්ව හරි. අපි බලමු y. y මෙහෙම ඉන්නවා. මෙතන 90ක් තියෙනවා. හරි 90ක් ආසන්න වශයෙන් තියෙනවා. බර උස්සන. ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මෙහෙම බරක් උස්සනකොට මගේ අත් දෙකෙන් දෙදෙන බලය වැඩි. එතකොට මෙන්න මේ කොන්දේ අපේ කොන්දේ මේ කශේරුකාව කියලා එකක් තියෙනවානේ. ඒ කශේරුකාවේ මඩල පිටපය. මේ කශේරුක මේ කෑලි කෑලි ඉන්න සෙට්ල දින් දැකලා ඇතිනේ. හරිද? ඒක පිටපැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. කොන්ද පයින් කඩනවා කියන්නේ. ඔව් කැඩෙන්න පුළුවන්. කැඩුණොත් හුස්ම ගන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද කශේරුකාව ඇතුලේ තියෙන සුසුම්නාදී. ඕක මේ වුණොත් තමයි ස්නායු වැඩ කරන්නේ නැති වෙයි. එක එක විකාර වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මේක පරිස්සම් කරගන්න නම් මෙහෙම නෙමෙයි බරක් උස්සන්න ඕනේ. ධනේසෙන් ඇවිල්ලා තමයි බරක් උස්සන්න ඕනේ. හරි. එතකොට පිළිතුර 3. පහට 3. ඒකෙන් අර වැරදුන ළමයි ඒක මතක තියාගන්න වරදින එකට මාක් කරන දෙන්නද. කවදාකවත් අය අමතක වෙන්නේ නැහැ. හරි. වැරදුනාට දුක් වෙන්න බෑ. මොකද අර ගොඩක් අය බහුවර්ණ පේපර් එක කරන්නේ මේ වරදි කියලා. chat එකක් මේ ගොඩක් සර්ගේ තියරි ක්ලාස් එකට ඇඩ් වෙන්නේ කොහොමද කියලා අහලා තිනවා. මට තේරෙන්නේ නැහැ ළමයි අහන්නේ මොකක්ද කියලා. මම නම් දෙක දැම්ම මට මැසේජ් ගත්තා. හරි. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ඇවිදීමේදී දිවීමේදී ඉරියව් පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශයත් නිවැරදි කර. ඔන්න ඇවිදීම කියන්නේ ගතිගත ස්ථිතිගත. ගතිකයි. ගතිකයි. දිවීම ඒකත් ගතිකයි. සිටගෙන සිටීම ස්ථිතිකයි. ස්ථිති. අපි බලමු. ඇවිදීම ස්ථිති ඉරියව්වක් වන අතර දිවීම ගතික. බැරද? දිවීම ස්ථිතික වන බැරද? ඇවිදීම හා දිවීම දෙකම ස්ථිති. ඒකත් ඇවිදීම හා දිවීම ගතික ඉරියව්. ඔන්න විභාගයට තව ලකුණක්. උත්තරේ 7. අපි බලමු 2018 පේපර් එක. ඔව් මගේ වෙනම ගෲප් එකක් ළමයි chat එකක් දාලා තිනවා. ඔව් මට වෙනම ගෲප් එකක් තියෙනවා. සෞඛ්‍ය වලට වෙන ගෲප් එකක් තියෙනවා. ඊට පස්සේ මම විද්‍යාව මේ දවස්වල මවුල පාඩම කරගෙන යනවා. අද මවුල කරා ළමයි 98ක් මුලින් හිටියා. පස්සේ ළමයි ගන්න වෙනස් වුණා. එහෙම වෙනස් වුණා. මම ගෲප් තියෙනවා. මම මගේ නම්බර් එක දාන්නම් පබ්ලික්. අවශ්‍ය අය නම්බර් මෙසේජ් එකක් දාලා ගෲප් එකට එන්න. මොකද ගෲප් ලින්ක් මට හොයන්න බෑ මේ ලැප් එකේ මෙලා ඉන්නේ. මම නම්බර් එක දාන්නම්කෝ. අපි දැන් 2018 ප්‍රශ්නය. මම chat එකට මට WhatsApp message එකක් දාන්න අවශ්‍ය නැහැ. 2018 17 වෙනි ප්‍රශ්නය බලන්න. 2018 ඉච්චර මේ පාඩමට අවධානයක් දීලා නැහැ. මේටි රාමා රණා සහ රිසු යන අයගේ ඉරියව් තුනක් පහක් දෙන්න. රාමා වාඩි වෙලා පොතක් කියවනවා. රණාත් පොතක් කියවනවා. රිසු මට පේන්නේ මොනවා හරි උස්සන්න try කරනවා. හරිද? දෙන්නාගේ ඉරියව් පිළිබඳ ප්‍රකාශ. මට කවුරුද කියන්නේ? රාමගේ ඉරියව්ව හරිද වැරදිද? රාමගේ ඉරියව්ව. ඇයි වැරදි? එයා අංශක 90ක් නෙවෙයි ඉන්නේ. අන්න හරි. කොහොම හිටියොත් මොකද්ද හැදෙන්න පුළුවන් ලෙඩ? විතර හිටියොත්. කොන්ද ඔටුකු දෙය හැදෙන්න. කුඩු වීම අන්න කොන්ද මොකක් හරි කොන්ද යාරික ආබාධ ස්නායු ආබාධ පුළුවන් අපහසුතා මොන හරිය තියෙන්න පුළුවන්. රණා කොහොමද? හරිද වැරදිද? හරි හරි. හරි බලන්න. හරි සර් හරි මෙතනයි මෙතන. ඒකත් හරි. රිසු හරි. හරි. ඇයි හරි? වැරදි. ඇයි වැරදි? හරි කියපු ළමෙක් කියන්නේ ළමයෙක් හිතන්න පුළුවන් මේක වැරදි මොකද? හරි සර් දැන් මෙහෙ වෙනවක මෙතන ඒක යන්නේ කීයට? හරි. ඒක ගොඩක් අය වැරදි කියලා හිතන්නේ මෙයා අංශක 90 නෑ කියලානේ. හැබැයි බලන්න හොඳට මෙයා මේ කරන්නේ මොකද්ද කියලා. මෙයා මේ කරන්නේ බරක් උස්ස. හරි. බරක් උස්සනකොට මම කිව්වා ධනහිසෙන් නැවිලා තමයි බර උස්සන්න. කොන්ද කෙලි.
ළඟින් සදන්නේ නේ. ඒතකොට එයාගේ ඉරියව්වත් හරි. රිසු හරි. රාමා හරි. එතකොට පිළිතුර රාණා රිසුගේ රාණා සහ රිසුගේ ඉරියව් නිවැරදි වෙන අතර රාමාගේ ඉරියව්ව රාම වැරදි. sorry. රාණා සහ රිසු නිවැරදි අතර රාමා වැරදි. එතකොට පිළිතුර රාණා සහ රිසුගේ ඉරියව් නිවැරදි වෙන අතර රාමා වැරදි ඉරියව්. හරිනේ. ඔන්න මේ පේපර් එකෙන් ආපු ප්‍රශ්න ටික මෙතෙක්. අපහැදිලි දැන් තියෙනවද? මොකද මේ අපහැදිලි වෙන්න පුළුවන් ටික තමයි මම කතා කරන්නේ. හරිද? එතකොට දැන් ඔන්න පළවෙනි පාඩම ඉවරයි. ප්‍රශ්න දුන්නා, ප්‍රශ්න සාකච්ඡා කරා. දෙවෙනි පාඩම ඉවරයි. ප්‍රශ්න දුන්නා, ප්‍රශ්න සාකච්ඡා කරා. තුන්වෙනි පාඩමත් ඔන්න දැන් අද ඉවරයි. ප්‍රශ්න දුන්නා, සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඊළඟට මම මොකද්ද කරන්නේ? ඊළඟට දෙනවා අපේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඊයේ සතියේ මේ බහුවර්ණ ප්‍රශ්න මම සාකච්ඡා කරේ නැහැ. දැන් මට තව දෙන්න විනාඩි 5ක් මම ඒක සාකච්ඡා කරලම අද ඉවර කරන්න වැඩි. අපි බලමු. පළවෙනි ප්‍රශ්නේ. chat එක පොඩ්ඩක් ආයෙ බලන්න. හරි. ස්ථූලතාවයෙන් පෙළෙන අජිත් අධික ලෙස සත්ව ආහාර මාස් මාංශ අනුභව කරයි. හරි. ඔන්න ගිය සතියේ මේ මෙතෙක් අදාපු ළමෙක් ඉන්නවා දැන් බය වෙන්න එපා. මේ පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ මම ගිය සතියේ කියපු ප්‍රශ්න. අධික ලෙස මාස් මාංශ අනුභව කර. ඔහු කිසිම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ගමේ තියෙන පොඩි වැඩ වලට සහභාගී වෙලා ප්‍රීතියෙන් මාතල්ලගෙන අවශ්‍යයි. හරි. අජිත්ගේ යහපැවැත්මට බාධාවක් වී ඇත්තේ පළවෙනි කායික මානසික අපි බලමු. ස්ථූලතාවයෙන් පෙළෙන අජිත්. ස්ථූලතාවයෙන් පෙළෙනවා. ඒ කියන්නේ එයාගේ කායික යහපැවැත්ම අප්සෙට්. කිසිම ආගමක් විශ්වාස කරන්නේත් නැහැ. ඒ කියන්නේ ආධ්‍යාත්මික එකත් අප්සෙට්. හැබැයි ගමේ පොදු වලට සහභාගී වෙනවා. හරිද? හැබැයි ඉන්නේ ප්‍රීතිය. ඒ කියන්නේ මානසික එක හොඳයි. සමාජීයකත් හොඳයි. එතකොට පිළිතුර ආධ්‍යාත්මික සහ කායික ශේෂ්ත්‍ර තමයි ප්‍රශ්න. ළමයි බහුතරයක් නිවැරදි පිළිතුර තෝරගෙන තිබුණා. මම මේකත් පෙන්නනවා. ඒතකොට හිතා ගන්න පුළුවන් නේ ළමයිගේ මට්ටම. හරි. දෙවෙනි ප්‍රශ්න. BMI යගේ 18.5ක් වන පුද්ගලයෙකුගේ පෝෂණ මට්ටම අයත් 18.5ක්. ගොඩක් දෙනෙක් තෝරගෙන තිබුණේ තැඹිලි පාට. ඒ කියන්නේ 18.5ක් උරස මට කියන්න මෙයා කුෂයිද නිරෝගීද? ඔන්න උත්තරේ ප්‍රශ්නේ ආවේ. මට කියන්න 18.5යි කියන්නේ කුෂයිද නිරෝගීද? නිරෝගී. ඒ වුණාට ගොඩක් දෙනෙක් තෝරගෙන තියෙන්නේ මේ කුෂයි කියලා. කුෂයි කියන්නේ තැඹිලි පාටනේ. නිරෝගී කියන්නේ කොළ පාටයි. ඔයාලට වැරදුනේ පොතේ වගුව ආපහු බලන්න 18.5 හෝ ඊට වැඩි තමයි නිරෝගී තියෙන්නේ. 18.5ට අඩුයි කියන එක තමයි කුෂ කියලා තියෙන්නේ. ඔයාලා මෙන්න මේ ලකුණු දෙක බලන්න. මේක කියන්නේ කුඩායි. ඒ කියන්නේ කුඩා මේ පැත්තේ තියෙන එක්කෙනා විශාලයි. කට ඇරිච්ච පැත්තේ තියෙන විශාලයි. මෙහෙම දුන්නොත් කට ඇරිච්ච එක්කෙනා ඒ ගන්නට සමාන වෙන්නත් පුළුවන් විශාල වෙන්නත් පුළුවන්. අනිත් පැත්තේ තියෙන එක්කෙනා කුඩා වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ලකුණත් එක්ක පොඩ්ඩක් හොඳට බලන්න. පිළිතුර කොළ පාටයි 18.5 කියන එක කියලා. මම අන්න ඒ පොයින්ට් එක විභාගයට ඇහුවොත් වරදිනෝනේ අපරාධේ. ඒක අල්ලන්න තමයි හොඳ වෙලාවට දැම්මේ. මොකද බහුතරයක් තෝරපු උත්තරේ වැරදි. ඊළඟ ලාදම් පාට තීරුවටයි පුද්ගලෙක් මම උදාහරණනේ. BMI ලාදම් පාට තීරුවටයි පුද්ගලෙක්ගේ BMI යකි. ලාදම් කියන්නේ මොන පාට? මොන පුද්ගලෙක්ද? මොන ස්ටේට් එකද එයා ඉන්නේ? අධිබර දැන් BMI එකේ ඒක පොතෙන් බලලා ගන්න පුළුවන්. ඒක බහුතරයක් හරිනේ. උත්තරේ 25. ඒවට මම කාලය වැය කරන්නේ නැහැ. උස සෙන්ටිමීටර 150ක් වන පුද්ගලයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 45යි. හරිද? රාදා ඉන්නවා. එයාගේ වර්ණය අහනවා. එතකොට දැන් මම මේවත් සාකච්ඡා කරන්නේ නැහැ. BMI යගේ ඉස්සර හොයන්න. එයාගේ BMI යගේ හදන සූත්‍රය මම කියලා දීලා තියෙනවනේ. ඊට පස්සේ බලන්න ගැළපෙන වර්ණ. ඒකත් මම කතා කරනවා. අපි මේක කතා කරමු. නිරෝගී බිරිඳෙකුට ලබා දෙයි ආහාර ලබා දීමේදී අම්ම කෙනෙක් සිදු නොකළ යුත්තේ මොකක්ද? පළවෙනි එක නවජාවදීදී ලදරුවාට අවශ්‍ය සෑම විටම මව්පිරි ලබා දීම. හරිනේ.
නවජවදිය කියන්නේ එළියට ආපු ගමන් ආධුනිකයෙක් විදිහට ඉන්නකොට අවශ්‍ය හැම විටම අවුරුදු දෙන්න. අපි වල අන්තිම උත්තරේ පළමු වසර අවසාන වන විට දරුවා පවුලේ ආහාර වලට හුරු කරන්නත් ඕන. ඒකත් හරි. දරුවාගේ වර්ධනය අඩුවන සෑම අවස්ථාවලදීම දරුවාගේ වර්ධනය අඩු අවස්ථාවලදී මාස 4 සිට අමතර ආහාර දීම ආරම්භ කරයි. මතකද මම කිව්වා මාස 6ක් වෙනකම් මව්කිරිම දෙන්න මාස 6න් පස්සේ වෙන වෙන අතිරික කෑම දෙන්න ඕන. හැබැයි මම කිව්වා දරුවාගේ අම්මා රැකියාවකට යනවනම් මාස 4 දී අතිරික කෑම දුන්නට කමක් නැහැ. හරිද? රැකියාවකට යනවා නම් විතරක් නෙමෙයි. දරුවාගේ වර්ධනයත් අඩුයි නම් අමතර ආහාර වේලක් දුන්නට කමක් නැහැ. මොකද ළමයි ලොකු පිරිසක් වරද්දගෙන දින මේක. හරිද? ඒකත් ප්‍රශ්නයක් නේ. ඒකත් මතක තියාගන්න මේකත් හරි. පිළිතුර තමයි මාස 3 සම්පූර්ණ වූ විට අවතර ආහාර දීම ආරම්භ කරත් මාර සිද්ධියක් එන්නේ. එහෙම බෑ. මාස 3 දෙන්න බෑ දරුවට අමතර ආහාර. එතකොට පිළිතුර 2. අන්න අරක තමයි මතක තියාගන්න. මෙන්න මේ පොයින්ට් එක මෙතන මතක තියාගන්න. තුන්වෙනි එක දරුවාගේ වර්ධනය අඩු අවස්ථාවලදී මාස 4 සිට අමතර ආහාර වේලක් දෙන්න පුළුවන්. ඊළඟට දරුවා ඉපදී පළමු දවස් කීපය තුළ මව්කිරි සමග ශ්‍රාවණය පැහැදිලි තරලය. ඒක කොලෙස්ටරෝල් කියලා පිළිතක් අරගෙන දෙන්න. පිළිදෙර කොලෙස්ටරෝල්. ඒකත් හරි. 7. පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමට අභියෝගයක් නොවන්නේ. ජනගහනගත්තේ අභියෝගයක් නේ. මා දිසා විශ්ව ගම්මාන සංකල්ප අභියෝගයක්. සෞඛ්‍ය සේවා සහ ආරෝග්‍ය අභියෝගයක්. සාමකාමී තත්ත්වෙ නෙමෙයි අභියෝගේ. සටන්කාමී යුද්ධය ඔය වගේ දේවල් නියමිය ඔය වගේ දේවල් තමයි අභියෝග. මේක BMI ශරීර ස්කන්ධ දර්ශකය BMI දක්වන ප්‍රස්ථාරයේ කොළපැහැ ප්‍රදේශයේ. කොළපැහැ කියන්නේ නිරෝගී. නිරෝගී එක්කෙනා කවුද කියලා නහන්නේ. පළවෙනි එක්කෙනා සමබර ආහාර වේලක් ගන්න ශාරීරික ව්‍යායාම නිරතවන සිට. හරිනේ. සමබර ආහාර වේලකුත් ගන්නවා ශාරීරික ව්‍යායාම වලත් වෙනවා. එයා නිරෝගී වෙන්න පුළුවන්. මස් මාළු කිරිපිත්‍ර අධිරස ආහාරයටත් ගන්නවා. කවදාකවත් එක්සර්සයිස් කරන්නේ නැහැ. එහෙම නිරෝගී වෙන්නේ නැහැ. උදෑසන ආහාර වේල දිනකම සෑම දිනකම මග ඇරලා පාසල් ළමුත් එක සෙල්ලනුත් කරනවා. කන්නේත් නෑ. ඌත් නිරෝගී නෑ. ආයෙක කවුරුත් අරන්නේ. තම හේනිය ගොවිතැන් කටයුතු කරමින් නැවුම් එළවලු සහ පළතුරු ආහාර ගන්න. හේනිය ගොවිතැනේ වැඩ කරනකොට කොහොමද එක්සර්සයිස් එකක් කරනවා. නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න. එතකොට පිළිතුර 1 හෝ 4 දෙකම හරි. මවක වීමට පෙර දැනගත යුතු කරුණු අතරින් අසත්‍ය කරුණු මොකක්ද? වැරදි උත්තරය අහන්න. ශ්‍රී ලංකාවේ විවාහ වීම සඳහා වයස අවුරුදු 18ක් වෙනවා. ඒකත් හරි. විවාහයකින් පසු දරුවෙකු බලාපොරොත්තු වන කාලයේ සිටම සෑම කාන්තාවක්ම ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. ඒකත් හරි. මේකත් හරි. අවුරුදු 15 සම්පූර්ණ වීම දරුවා රුබෙල්ලා එන්නත ගන්න ඕනේ. මෙන්න මේක වැරදි. විවාහ වීමේදී ලේනායන් අතර විවාහය වඩාත් සාර්ථකයි. ඒක වැරදි. ලේනායන් අතර විවාහය අසාර්ථකයි. මොකද හිමෝෆීලියා වගේ ප්‍රවේණිගත රෝගය හැදෙන්න පුළුවන්. දේපල පිටතට මොනයි කාර්යයක්. නවජවදී යන නිදින් වෙන්නේ මේක පළවෙනි උත්තරේ ගහලා දෙන කලබලේ. මව් කුස තුළ සිටින පළමු දින 28 දක්වා කාලේ නවජවදිය නෙමෙයි. හරිද? ඒ පූර්ව ප්‍රසව අවධිය. 28 නෙමෙයි ඉපදෙනකම පූර්ව ප්‍රසව. මේ මව් කුල මම මෙතන අන්න එක වරදින් නෙමෙයි. මව් කුස තුළ සිටින පළමු දින 28 නෙමෙයි. උත්තරේ උපතින් සිට පළමු දින 28 දක්වා කාලේ. හරි මම වැඩි ලකුණු ගත්තා මම දැම්මේ ළමයි තුනේ 10න් 10ම හරි. මේ සතියේ දාන්න. මම ඉදිරියේදීත් මෙහෙම තමයි කරන්නේ. ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ මෙතන. අපහැදිලි තැන් තියෙද අහන්න දේවල් තියෙද දැන් අහන්න අවස්ථාව. අමතර ආහාර අර මාස 6න් දෙන එකේ මේ විභාගෙට අහන දේ ආහාර ගැන දෙන්න ඕන ආහාරද? ඒ ආහාර ලියන්න වගේ අහනවද සර්? දැනට නම් අහලා නැහැ. මම එහෙම ප්‍රශ්නයක් ආවොත් මම ලබා දෙන්න. අපි දැනට මෙහෙම යක්. ඒ කියන්නේ දැනට එහෙම දෙයක් පොතේ නැහැනේ. හැබැයි පෝෂණීය පාඩමක් ඉස්සරහට එනවා. මම තාම මේ කොටස බැලුවේ නැහැ ඔයාලගේ ඉන්නවා. ඒ කියන්නේ සෞඛ්‍ය කරාට අයගේ පෙළපොත මම තාම බැලුවේ නැහැ. මම මේ කොටසත් බලලා කියන්නම් හරියට නේ. මේ කොට මේ පාඩමට දාලා නම් අහන්නේ නැහැ. අමතර ආහාර මොනවද? ඒක බය වෙන්න එපා. දැන් එතකොට දැන් ඔයාලට මතක තියාගන්න ඔයගොල්ලෝ පාඩම් 3ක් පුළුවන්. පාඩම් 3ක් කියන්නේ එතනම MCQ බහුකරන ප්‍රශ්න දැන් ඇත්තටම 7කට විතර ගෙට් වෙන්න පුළුවන් නේද? ඒ ලකුණු 7 මිස් කරගන්න එපා. 4ටත් වැඩි. තව මොනවද තියෙන ප්‍රශ්න?
එහෙනම් නම්බර් එක ආපහු දාන්න. ඒ වගේම මම මවුල කරනවා. මවුල පාඩක. ඒකට අවශ්‍යයි ඒකට සහභාගී වෙන්න මෙසේජ් එකක් දාන්න. එහෙනම් ඉවර කරමුද? හරිනේ නේ එහෙනම් මම එන්ඩ් කරනවා. ඔව්. අහන්න. good question. හරි එහෙනම් හරි